තෙරුවන් සරණයි. අද උතුම් වූ දායකත්ව ධර්මදේශනා මාලාවේ තවත් අධීරමය ධර්මදේශනාවකටයි අද ධම්සිසිල නාලිකාව ඔස්සේ ඔබ එක්හසු වී සිටින්නේ. ඉතින් අද දවසේ උතුම් වූ දායකත්ව ධර්මදේශනා මාලාවේ උතුම් වූ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ චන්දන මනම්පේරි මහත්මයා, ජීවා මනම්පේරි මහත්මිය ඇතුළු ඒ දායකාරකාදීන් විසින් අද දින මේ ධර්මදේශනා මාලාවේ මියගිය දෙමාපියන්ට පින් පැමිණීම අද දවසේ මෙම ධර්මදේශනා මාලාවේ ප්‍රධාන අරමුණ කොටගෙන තිබෙනවා. ඉතින් අද දවසේ ධර්මදේශනා මාලාව සඳහා වැඩමවා වදාළ මාවනැල්ල හිඟුල රජමහා විහාරාධිකාරී ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේකකාධිකාරී ගුරු මධ්‍යස්ථානාධිපති ගුරු උපදේශක පූජ්‍ය මෙඩේරිගම සංඝරත්න නාහිමිපාණන් වහන්සේ ඔබ වහන්සේව අප බොහොම ගෞරව ආදරයෙන් යුක්තව නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. එසේනම් අවසරයි අද දවසේ උතුම් වූ දායකත්ව ධර්මදේශනා මාලාවේ තවත් අදියරක් මෙලෙස ආරම්භය දකින්නට. එසේනම් සියලු දෙනාම පංචශීලයේ සමාදන් වීම සඳහා තෙවර නමස්කාර පාඨය කියවමු. සාදු සාදු සාදු. අවසරයි අපේ හාමුදුරනේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิसमन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතා දිසානි කତ୍වාන සබ්බත්තම පරාජිතා සබ්බත්ත සොත්තිං ගච්ඡන්ති තන්තේ සං මංගල මුත්තමං තී. පූජනීය අපේ සහෝදර නන්දරතන පණ්ඩිත හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධා සම්පන්න පින්නතුණී පින්නතියනි, අද දවසේ මේ පින්වත් පිරිස ඒකරාශී වූයේ ස්වල්ප වශයෙන් නමුත් කීප දෙනෙක් වුවත් උතුම් වූ බණපදයක් ශ්‍රවණය කරන්නටයි. ඉතින් මම ගොඩාක් සතුටටපත් වෙනවා. අද මෙම නාලිකාව ආරම්භ කරලා පළවෙනි ධර්මදේශනාව තමයි මේ පවත්වනු ලබන්නේ. ඒ මංගල ධර්මදේශනාව සඳහා මාතෘකාව හැටියට මට කල්පනා වුණා මංගල සූත්‍රයේම දේශනා කරන්න ඕනයි කියලා. එය මේ නාලිකාව ඉදිරියට දිනෙන් දින දියුණුවටපත් වී ඒ ලෝක ශාසනික සේවාව උදෙසා කැපවන නාලිකාවක් බවට පත් වේවා කියන පරම පවිත්‍ර වූ අදහසයි. ඒත් එක්කම අද මේ ධර්මදේශනාවේ මේ දායකත්ව ධර්මදේශනාවක් මේ දායකත්ව ධර්මදේශනාවේ දායකත්වන පින්වත් පිරිස පවා අපේ කල්යාණ මිත්‍ර පිරිසක්. අද මේ පින්වත් දූපතුන් පින් අනුමෝදන් කරන තමන්ගේ ආදරණීය මව්පියන් අතර ඔබේ සෙනෙහබර මෑණියන් මගේද ගුරු මෑණියන් කෙනෙක්. ඒ නිසා මම වඩා සතුටුපත් වෙනවා. ඒ බඳු ගුරු මෑණි කෙනෙකුට පින් අනුමෝදන් කිරීමේ අවස්ථාව මට ලැබීම සම්බන්ධයි. ඉතින් ශ්‍රද්ධා සම්පන්න පින්නතුනි, අද මංගල සූත්‍රය හා සම්බන්ධව මම මාතෘකා කරගත්ත එහි තියෙන අන්තිම ගාථාව. ගාථා 12කින් සහ පාඨයකින් සමන්විත සූත්‍රයක්. මේ සූත්‍රය බෞද්ධයන් අතර ඉතාම ප්‍රචලිතයි. මක්නිසාද තුන් සූත්‍රය නමින් හඳුන්වලා අපිට නිරන්තරයෙන් භාවිතා කළ ආශිර්වාද ලබා ගත හැකි සූත්‍ර අතර ඉතාම පළවෙනිම සූත්‍රය තමයි මංගල සූත්‍රය. මේ සූත්‍රය සරල බවින් අපි තේරුම් ගත්තත් මෙහි ලොකු ගැඹුරක් තියෙනවා. ලෞතර බුදුහාමුදුරුවෝ මේ දේශනා කර වදාළේ මුළු මහත් විශ්වයටම මුළු මහත් සත්ව ලෝකයටම උදාර පණිවිඩයක් දීමේ අරමුණ පෙරදරි කරගෙන. මේ තියෙන්නේ මංගල කරුණු මොනවාද යන්න කියන කාරණාව. දැන් ඉන්දියානු සමාජයේ බුදුහාමුදුරන්ගේ වැඩ සිටියේ කාලයේදී මංගල කරුණු මොනවාද කියලා එක එක විශ්වාසයන් තිබුණා. සමහර උදවිය කල්පනා කළා අපි උදෙන්ම දකින දේ මංගල කරුණු. අපිට දකින්න තියෙන දේවල්. ඒවට කියනවා දිට්ඨ මංගල කියලා. සමහරු කල්පනා නැහැ දකින දේවල් නෙවෙයි අහන්න ලැබෙන දේවල් මංගල කරුණු කියලා සමහර උදවිය කිව්වා. සමහර උදවිය කිව්වා නෑ එහෙම නෙවෙයි. දැනෙන දීවට රස දැනෙන ඒ වගේ ස්පර්ශය දැනෙන දේවල් මංගල කරුණු කියලා සමහරු කිව්වා. මේක ලොකු විවාදයක්. මිනිසුන් අතර මේ විවාදය ඇති වෙලා සෑහෙන කාලයක් අවුරුදු 12ක් තිස්සේ විවාදයට භාජන වෙච්ච කාරණාවක් හැටියට තමයි මංගල කියන එක හඳුන්වන්නේ. තාමත් ඉතින් අපේ වර්තමාන අපේ සමාජය තුලත් නැතුවම නොවේ. උදෙන්ම ඊටාම වටිනා දෙයක් දකින්න පුළුවන් නම් ඒ වගේ වටිනා පණිවිඩයක් අහන්න පුළුවන් නම් ජය වේවා ආදී වශයෙන් අපි ඒකට කැමතියි. උදෙන්ම අපි යම් කිසි අකමැති දෙයක් දැක්කොත් බැරි වෙලාවත් අපි අකමැති කුරුල්ලෝ ඉන්නෝනේ කාක්කෙක් කෑ ගැහුවොත් තෝනේ කැඬුවොත් අපි ටිකක් ඒකට පොඩි සැකයක් අපි තුල තියෙන මේක ඉන්දියානු සමාජයේ මුල් බැසගත් අදහසක්. කොයි හේතු වෙතත් මේ අදහස මිනිසුන් අතර ගොඩාක් ප්‍රචලිත වෙලා ඉන්න අතරම දෙවියන් අතරට ගියා. භූමාටු දෙවියන් අතරට ගියා. දෙවියන් අතරත් මේක මේ ලොකු කලබගෑනියක්.
බොමාඩු දෙවියන්ගෙන් මේක විසඳුමක් නැහැ. ඊට පස්සේ ආකාශස්ත දෙවියන් අතරටත් මේක ගියා. ආකාශස්ත දෙවියන්ටත් විසඳගන්න බැරි වුණා. අන්තිමට චාතුරු මහරජිකේටත් තාවතින්සේ කියන මේ දෙව්ලොවටත් මේ පණිවිඩය ගියාම තව්තිසාවේ හිටපු දේවතාවෝ කල්පනා කරා මේක අහන්න හොඳම කෙනා තමයි දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයෝ. ඒ නිසා එක්තරා දේවතා කණ්ඩායමක් එතුමා ළඟට ගියා. ගිහිල්ලා අහනවා ස්වාමීනි අපිට මෙහෙම මේ ගැටලුවක් තියෙනවා ඔබ වහන්සේ අපට මේකට පිළිතුරක් දෙන්න. ශක්‍ර දේවේන්ද්‍ර බොහොම බුද්ධිමත් කෙනෙක්, ප්‍රඥා සම්පන්න කෙනෙක්. ඊටාම නුවණින් කටයුතු කරන දේවතාවෙක් හැටියට සැලකෙනවා. ඉතින් එතුමන් කල්පනා කරනවා දැන් මේ එතුමන් අහනවා මේ දේවතාවගේ දැන් මේක ඔය කට්ටියගේ ප්‍රශ්නයක්ද? නැත්නම් වෙන කාගේ හරි ප්‍රශ්නයක්ද? එතකොට දෙව්ලොව දෙවියන් ප්‍රකාශ කරේ තව්තිසාවේ දෙවියන් ප්‍රකාශ කරේ නෑ මේක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. චාතුරු මහරජිකේ දෙවිතාවුන් අතර තිබෙන ප්‍රශ්නයක් තමයි අපිට ආවේ. ඊට පස්සේ ශක්‍ර දේවේන්ද්‍ර කල්පනා කළා නෑ ඒ අය ගෙන්නන්න ඕන. ඒ දේවතාවෝ ගෙන්නනවා. ඇහුවා මොකද මේ ප්‍රශ්නේ? මේක ඔය කට්ටියගේම ප්‍රශ්නයක්ද? නැත්නම් වෙන කාගේ හරි ප්‍රශ්නයක්ද? නෑ ඒ කට්ටිය කියනවා ආකාශස්ත දෙවියන්ගේ ප්‍රශ්නයක්. ඒ අයගෙනුත් විමසලා බලනවා. ඊළාට නෑ ඒ අය කිව්වා භූමාටු දෙවියන්ගේ ප්‍රශ්න මේ මහ පොළොව ඇසුරු කරගෙන ඉන්න අයගේ ප්‍රශ්නයක්. ඒ අයගෙනුත් විමසලා බලනවා. බැලුවාම ඒ අය එච්චර මේක අපේ එකක් නෙමෙයි මිනිසුන්ගේ ප්‍රශ්නයක්. ඊට පස්සේ දේවතාව ශක්‍ර දේවේන්ද්‍ර හොඳින් කල්පනා කරලා කියනවා මේක එහෙනම් මම උත්තර දිය යුතු එකක් නෙමෙයි. මේ මනුස්ස ලෝකේ මිනිසුන්ගේ ප්‍රශ්නයක්. ඒ නිසා මේකට හොඳම අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සේගේ විමසන එක. සියලු දේ දත් සර්වඥන් වහන්සේගෙන් මේ ප්‍රශ්නයට හොඳ උත්තරයක් ලැබෙනවා. ඒ නිසා දේවතාවෙකුට නියෝග කරනවා ඔබ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්න කියලා. එතකොට 12 අවුරුද්දක් තිබ්බ ප්‍රශ්නයකට උත්තරයක් ඇටියට තමයි මංගල සූත්‍රයේ ලෝතර බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. එක්තරා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ ඉදිරියට ආපු ප්‍රවෘත්තිය තමයි අර මංගල සූත්‍රයේ මුල්ම ටිකෙන් කියවෙන්නේ. ඒක ඔබ කවුරුත් දන්නවනේ. අඤ්ඤතරා දේවතා කියලා හැම පාඩේ තියෙන්නේ. ඒවං මේ සුතං ඒකං සම්යම් භගවා සාවත්‍යං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්සාරාමේ ඔය ආදී වශයෙන් දිගට තියෙන විස්තරය. එතකොට බුදුරජාණන් වහන්සේ අනේ පිරිසුදුනාගේ දෙවුරම් මෙහෙරේ වාසය කරනකොට එක්තරා දේවතාවෙක් මහ රාත්‍රියේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නිනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ගාතාවකින් තමයි යන්නේ. ඒ ගාතාවත් එක්ක මුළු අවසාන මං මාතෘකා කරගත්ත ගාතාව දක්වා ඔක්කොම ගාථා 12ක් තියෙනවා. ඒ ගාථා 12න් මැද ගාථා 10 තමයි මංගල කරුණු ටික තියෙන්නේ. ඉතින් අද ගොඩාක් සාකච්ඡා කරන්න වෙලාව නෙවෙයි මේ මංගල කරුණ. මංගල කරුණ 38ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දේවතාව බුදුහාමුදුරන් අහන ප්‍රශ්නේ තමයි මේ ප්‍රශ්නයක් හැටියට අහන්නේ බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තය ආකංකමානා සොත්තානං ගෘහි මංගල මුත්තම. බොහෝ දෙවියෝද මිනිස්සුද මේ මංගල කරුණු පිළිබඳව විමසනවා. ස්වාමිනී අපට ඒක කියලා දෙන්න. එතකොට අපිට මේ බොහෝ සූත්‍ර ධර්මවල අපිට පේන්න තියෙනවා දෙවියන් මිනිසුන් අතර එක ලොකු සම්බන්ධතාවයක් තිබුණ බව. ඒ කියන්නේ අපේ මේ සමාජයේ අපේ මනුස්ස ලෝකය දෙවියන් මිනිසුන් එකට එක්ක වෙලා ගත කරපු ලෝකයක් බව පේනවා. දැනුදු දේවතාවුන් සැරිසරන ලෝකයක අපිත් ඉන්නේ. යම් යම් වෙලාවට අපිට ඒ ඇත්තෝ පිහිට වෙන්නට පුළුවන්. ඒ නිසා මුළු අපිට දැනෙන බොහෝ සූත්‍ර ධර්මවල දෙවියන්ගේ කතා ප්‍රවෘත්ති තියෙනවා. දැන් ওই මංගල සූත්‍රයේ වගේම රතන සූත්‍රය ගත්තත් එහෙමයි. එතකොට ආටානාටි සූත්‍රය ගත්තත් එහෙමයි. එතකොට ධම්සප්පවත සූත්‍රය ගත්තත් එහෙමයි. හැම සූත්‍රයකම දේවතාවන්ගේ සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට දෙවියන් දැන් බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රත්වයේ දරන්නේත් සත්තා දේව මනුස්සානන්නේ. දෙවි මිනිසුන් දෙගොල්ලටම ගුරුවරයා. ශාස්ත්‍රඥ වහන්සේ හැටියට තමයි බුදුරජාණන් වහන්සේ අපි කාගේ වන්දනාවට ලක් වෙන්නේ. මේ වෙසක් සතියයි. අද වෙසක් සතිය දෙවෙනි දවස. ඒ නිසා ඒ වෙසක් සතියේද මේ ධර්ම දේශනාව පවත්වන්න ලැබීම එක්තරා විදියකින් මේ නාලිකාව සතුටටපත් වෙන්න ඕන. එතකොට අපේ දායක පින්නතුන් පවා ගොඩාක් සතුටටපත් වෙන්න බුදුරජාණන් වහන්සේ කවුද කියලා අඳුනගන්න ලැබෙන එක පිළිබඳ. ඉතින් එදෙසි අර දෙවියන්ට මිනිසුන්ට දෙගොල්ලටම ශාස්ත්‍රඥ වහන්සේ නිසා බුදුරජාණන් වහන්සේගේ දිනචර්යාව මිනිසුන්ට වෙන් කරපු කාලයක් තිබුණා, දෙවියන්ට වෙන් කරපු කාලයක් තිබුණා. සමහර දේවතාවෝ වරින් වර බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා විවිධ ප්‍රශ්න අහනවා.
ඔය චාතුරු මහරජිකේ දේවතාවෙක් ඇවිල්ලානේ මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඔය වගේම අපිට පේනවා මේ මහා සමය සූත්‍රයේදී දේවතාවෝ 4 දෙනෙක්. ඒ 4 දෙනාම ඉහළ ලෝකවල දෙවියෝ. සුද්ධාවාසික දේවතාවෝ. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් යම් ප්‍රශ්න විමසලා ඒවා සාකච්ඡා කරලා ගිය බව අපට පේනවා. ඒ නිසා මේ මනුස්ස ලෝකය කියන්නේ අපි ජීවත් වෙන ලෝකය කියන්නේ මේ සාමාන්‍ය පටු ලෝකයක් නෙමෙයි. ඒක මිනිසුන් පමණක් සැරිසරන ලෝකයක් නෙවෙයි විවිධ සත්ත්ව කොට්ටාස වලට වාස භූමිය වෙච්ච ලෝකයක්. ඉතින් මේ ලෝකේ අපි වඩා සතුටටපත් වෙනවත් මනුස්ස ධර්ම වැඩි දියුණු කිරීමටත් දේවතා ගුණ වැඩි දියුණු කිරීමට. එතකොට තමයි මේ දෙගොල්ල අතර සම්බන්ධතාව ගොඩ නැගෙන්නේ. ඉස්සර විශිෂ්ට සම්බන්ධතාවයන් තිබුණා. බුදුදහමේ සඳහන් වෙන දේ තමයි නිතරම දෙවි දේවතාවුන් මේ ලෝකේ සැරිසරනවා. පොයදාට විශේෂයෙන් සක්‍රදෙවියෝ සැරිසරලා තොරතුරු හොයනවා. චාතුරු මහා රාජිකාවේ සතරවරන් දෙවියෝ නිරන්තරයෙන් මනුස්ස ලෝකේ සැරිසරා මිනිසුන්ට පිහිට වෙනවා. එහෙම දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාවද රැකවරණයද පිහිට ලබන ලෝකයක් ඇටියට තමයි බුදුරජාණන් වහන්සේ මේ හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ නිසා ඊට වැදගත් මංගල සූත්‍රය අපට අර දේවතාව ඇවිල්ලා මේ අහන ප්‍රශ්නට බුදුහාමුදුරු දෙන පිළිතුරු ටික වඩාත් වැදගත් වෙන්නේ දෙවියන්ට නෙවෙයි. ඒක මිනිස්යාට. ඒ නිසා මනුස්ස සමාජයේ અભිවෘද්ධිය උසදා දේශනා කරපු වටිනා සූත්‍රයක් හැටියට මංගල සූත්‍රය හැටියට වටිනවා. ඒක නිරන්තරයෙන්ම අපි පින්නත් ඇත්තන්ට ආශිර්වාද කිරීම සඳහා භාවිතයට ගන්න සූත්‍රයක්. අපි ඕනෑම වෙලාවක සෙත් පිරිත් වෙන්නට පුළුවන්, වරු පිරිතක් වෙන්නට පුළුවන්, තුන්වරු පිරිතක් වෙන්නට පුළුවන්. මංගල සූත්‍රය අත්තරින්නේ නැහැ. මංගල සූත්‍රය කියනවාමයි. ඇයි ඒ અભිවෘද්ධිය උදෙසා දේශනා කරපු සූත්‍රයක් බැවි. අනිත් එක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බොහෝ දේවල් අදිෂ්ඨාන බලයත් එක්කනේ දේශනා කළේ. සපිහිට පිණිස පවත බුද්ධ දේශනාවක් ඇටියට අපට පිහිට පිණිස පවතිනවා. ඉතින් මේ මංගල සූත්‍රයේ අර දේවතාවා ගාතාවකින් හපෙකට බුදුහාමුදුරුවෝ එක දිගට උත්තර දීගෙන යනවා. ඒකේ පළවෙනි එක තමයි අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තම. මේක අපි කාටත් පාඩම් ගාතාව. එතකොට එතෙන්දී දැන් මේ මංගල සූත්‍රයේ ඊටා වැදගත්ම කාරණා ටික තමයි මේ කරුණ ටිකක් ගොඩනගපු එකක්ම පමණක් නොවේ. මේකේ එක පෙළ ගැස්මක් තියෙනවා. පුජ්‍යලයාගේ ජීවිතය අපේ ජීවිතයේ මුළුමනින්ම සාමාන්‍ය පෞද්ගලික ජීවිතයේ અભිවෘද්ධියේ පටන් මහරහතන් වහන්සේ කෙනෙක් දක්වා යන ගමන තමයි මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. ඒ නිසා අපේ ජීවිතේ කොටස් පහකට බෙදෙනවා. කොටස් පහකට බෙදලා ඒ කොටස් වලදී ඒ අවදිවලදී කොහොමද අපේ ජීවිතේ දියුණුවටපත් කරගන්නේ කියන අදහස තමයි මේකෙන් පැහැදිලි කරන්නේ. එකක් තමයි පෞද්ගලික ජීවිතය. අපේ ජීවිතේ පෞද්ගලික වශයෙන් අපි දියුණු කරගන්න ඕනේ. ඒක ඊට වැදගත් කාරණාවක්. දෙවෙනි එක තමයි සමාජ ජීවිතය. සමාජයක් හැටියට එකිනෙකා අතර සහසම්බන්ධතා දක්වනකොට අපිට එතෙන්දිත් අපි වඩාත් දියුණු වෙන්න ඕනේ කාරණා ටිකක් තියෙනවා. නැත්තම් සමාජීය සත්‍යයක් හැටියට කටයුතු කරන්න බෑ. ඒතර පෞද්ගලිකව දියුණු කරගත්ත ගුණාංග ටික තවදුරටත් වැඩි දියුණු කරාම ටිකක් සමාජ ජීවිතේ හොඳ සමාජීය සත්‍යයක් බවට පත් වෙන්න පුළුවන්. පරිසර හිතකාමී අන්න එක්ක මනවින් කටයුතු කළ හැකි කෙනෙක් බවට ප්‍රයෝජනවත් කෙනෙක් බවට ශක්තිමත් කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් සමාජ ජීවිතය දියුණු කරගත්තා. දැන් සමාජීය සත්‍යයක් හැටියටත් එහෙමත් හැදෙන වෙනකොට ඊළඟ පියවර තමයි ගෘහස්ත ජීවිතය. හැම කෙනෙක්ම යුග දිවියට පා තබනවානේ. එතකොට එතෙන්දිත් කොහොමද යුග දිවිය තුළ අපේ ජීවිතය ශක්තිමත් කරගන්නේ? බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවත් අපට මංගල සූත්‍රයේදී පැහැදිලි කරනවා. මෙන්න යුග දිවියක් ගත කරනකොට මෙන්න මේ කරුණ ටික වඩා වැදගත් ඒ ජීවිතය ශක්තිමත් කරන්න කියලා. තවදුරටත් එහාට අපේ ජීවිතේ දියුණු කරගත්තාම අපේ ආගමික ජීවිතයක් තියෙනවා. අපි හැම කෙනෙකුටම ආගමික ජීවිතයක් තියෙනවා. මොකද අපි ආශිර්වාද ලබා ගන්න එයි. නිසා ආශිර්වාද ලබා ගන්න තමන්ගේ ජීවිතේ වඩාත් ශක්තිමත් කරන පැත්තක් තමයි ආගමික ජීවිතේ. එතකොට මේ හතරවෙනි කොටසත් දියුණු වෙන හැටි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. තවදුරටත් එහාට මේ ආගමික ජීවිතයක් ගත කරන. එතකොට ඊටාම යහපත් සමාජ ජීවිතයක්, ඊටාම යහපත් පෞද්ගලික ජීවිතයක්, ඊටාම යහපත් ගෘහස්ත ජීවිතයක් ගත කරන කෙනෙකුට ඉන්න අනතුරුව
ආධ්‍යාත්මික ජීවිතය වැදගත්. ආධ්‍යාත්මික ජීවිතය කියන්නේ අපි කොහොමද? ඒකට ආධ්‍යාත්මික ජීවිතය හා සම්බන්ධ වෙනකොට අර යුග දිවිය ගත කරලා තලත්තෑනි විය වගේ වියකට එළඹෙනවා. ඒ එළඹෙනකොට ඒ සමාජයේ බොහොම වැඩිහිටියන් බවට පත් වෙලා. දැන් මේ බඳු වැඩිහිටියෙක් ආධ්‍යාත්මික වශයෙන් ශක්ති සම්පන්න වුණාම ඒ ආධ්‍යාත්මික ශක්තිය කොහොමද ඊළඟට ආශිර්වාදයක් විදිහට ගොඩනගන්නේ? එයා බල සම්පන්න කෙනෙක් වුණා. එයාගෙන් වටිනාකම් ටික පල්ලෙහාට එන්න බෑ. ආන් ඒක තමයි ආධ්‍යාත්මික ජීවිතේ පෝෂණය කරන බුදුදහම හැම වෙලාවෙම මතක් කරන කාරණාවක් තමයි ලෞකික වශයෙන් ජීවිතේ දියුණු කර ගන්න ඕන. ලෞකික දියුණුවට අප්‍රමාණ ධර්ම කරුණු බුදුහාමුදුරෝ දේශනා කරා. මංගල සූත්‍රයේ බොහෝ කරුණු අපට පේන්නේ ලෞකික වශයෙන් ගොඩාක් කරුණු තියෙන බව. ඊළඟට දෙවෙනි කාරණාව තමයි ආධ්‍යාත්මික දියුණුව. එතකොට ආධ්‍යාත්මික දියුණුව තමයි බුදුදහමෙන් අපේක්ෂා කළේ. ඒකට කිසියම් නීති රීති ටිකක් ඕනේ. අපි බෞද්ධ සමාජය කිසියම් විනයානුකූල ශික්ෂණයකට යොමු කරලා තියෙනවා. ඒවා බල සම්පන්න වෙනත් ආගම්වල තියෙන වගේ තද බල නීති නෙමෙයි. නමුත් කිසියම් ශික්ෂණයකට අපි යොමු කරලා තියෙනවා. ඒකට අපි සීලය කියලා කියනවා. ඒ ශික්ෂණයත් එක්ක අපිට නීති රීති ටිකක් තියෙනවා. එතකොට නීති රීති ටිකක් තියෙන සමාජය තමයි ඊටාම දියුණු සමාජය කියන්නේ. දියුණු සමාජයේ ලක්ෂණය තමයි හැම කෙනාටම කිසියම් වූ චාරිත්‍ර වාරිත්‍ර හැසිරීම් රටාවක් නීති රීති සමුදායක් ආදි වශයෙන් තියෙනවා. නිසා මේ මංගල සූත්‍රය කියලා කියන්නේ ආචාර ධර්ම පද්ධතිය. ධර්ම නීති සමූහය. මේ ධර්ම නීති සමූහය තුල තමයි අපේ ආධ්‍යාත්මික සූපත් භාවයට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. සබුදුහාමුදුරෝ අසේවනාච බාලාණන් කියන තැන ඉඳලා අන්තිම මහරහතන් වහන්සේ කෙනෙක් දක්වා ගොඩනගෙන විදියට මේ ජීවිතේ කොටස් 5කට බෙදලා දේශනා කරේ නිසා. කෙනෙකුට පුළුවන් නම් ওই කරුණු 38ම අනුගමනය කරන්න. දැනට වුණත් අපි හැම කෙනෙක්ම ওই කරුණු 38න් යම් ප්‍රමාණයක් වැඩි දියුණු කරලා තියෙනවා. ඒකට මේ වැඩි දියුණු කරගත්ත ඒ ගුණාංග ටික හිතේ දරාගෙන ඊට පස්සේ තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ මොකද්ද? කිසියම් වෙලාවක දැන් පිරිත් ශ්‍රවණය කරන ඔබ නම් මංගල සූත්‍රයේ දේශනා කරන වෙලාවකට ඔබට අදිෂ්ඨාන කරන්න පුළුවන් අනේ මම මාතා පිතු උපට්ඨානං පුත්තදාරස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතම් මංගල මුත්තමන් කියලා හාමුදුරුව ශබ්ද නගා කියන වෙලාවට ඔබට පුළුවන් දේ මොකද්ද? අනේ මමත් මගේ ආදරණීය අම්මා අප්පච්චිට උපස්ථාන කරනවා උපස්ථාන කළා. දැන් ඒකට හිතට දැනෙනවා සතුටක්. ඒ උතුම් වූ කාරණාව මා තුළ තියෙනවා. ඒ ශික්ෂණය මා තුළ තිබුණා. දැනටත් ඒක තියෙනවා. පුත්තදාරස්ස සංඝ මම අමුදරුවන්ට සංග්‍රහ කරන කෙනෙක්. අනාකුලාච කම්මන්තා මම නිවැරදි වූ කර්මාන්තයක් කරන කෙනෙක්. ආන් ඒ විදිහට ඔබට හිතන්න පුළුවන් නම් අර හාමුදුරන් වහන්සේලාගේ පිරිත් දේශනාව තුළ ලැබෙන ආශිර්වාදාත්මක බලය Tamanට ගන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක් ආශිර්වාද කරනකොට කෙනෙක් ගන්න පුළුවන් වෙන්නේ බෑ. එතකොට මේ ශක්තිය ලැබෙන්නේ. ආන් ඒ නිසා ඒ විදිහේ වූ ධර්ම කරුණු සමූහයක් තමයි මේ මංගල සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ. මම කැමැති අර මූලික කාරණා ටික පැහැදිලි කරන්න. දැන් ඔබට ඉතා වැදගත් වෙන මේක පස්සේ ටිකක් මේ විවේක වේලාවක තවදුරටත් කරුණු විමසා බලන්න. දැන් මංගල කියන එකේ මුලින් අදහස් කරපු කාරණාව ඉදා ඉන්දියානු සමාජයේ තිබිච්ච කාරණාවලට වඩා වෙනස් කරුණු සමූහයක් තමයි බුදුහාමුදුරු පෑදේ කරන්නේ. ඒ කියන්නේ දැන් මුලින්ම හිතුවේ ඊශ්වරෝම දකින්න දේවල්, ඊශ්වරෝම අහන්න ලැබෙන දේවල් කියලානේ මේ මිනිස්සු කල්පනා කරේ සමාජයේදී. දැන් බුදුහාමුදුරු ඊට වඩා වෙනක් සමාජයට අදාළ කරලා, මනුස්ස සමාජයට වඩාත් අදාළ කරලා, සමාජයේ අභිවෘද්ධිය උදෙසා දැන් මංගල කියන එක තේරුමත් එහෙමනේ. එතකොට පව් සමනය කරන බැවින් මංගල කියන අදහස තියෙනවා. එතකොට පව් සමනය කරාම පව් සමනය කිරීමෙන් ඇති කරගන්න අභිවෘද්ධිය තමයි මංගල කියන එකේ අදහස. මංගල කියන එකේ අදහස් සමූහයක් තියෙනවා. අභිවෘද්ධිය කියන අදහස තමයි මේ කාරණාවෙන් වඩාත් පැහැදිලි වෙන්නේ. මං උච්චතිති පාපං තං ගලතිති මංගල. ඔන්න මේ පාඩේ. මං උච්චතිති පාපං තං ගලතිති මංගල. පව් සමනය කරන නිසා, පව් නැති කරන නිසා මේකට මංගල කියලා කියනවා. එතකොට අපිට එකඟයිනේ දැන් මංගල සූත්‍රයේ මුලින්ම එකකයි බුදුහාමරගේ මූලික අනුශාසනය. මොකද්ද? සබ්බ පාපස්සා කරන. ඊළඟට මංගල කාරණා වලින් දේශනා කරන කාරණා ටික වැදගත් වෙනවා. මොකද්ද?
කුසලස්ස උපසම්පදා. මේ කුසල් ටිකක් තමයි මේ රැස් කරන්නේ. මොනවද කුසල්? අන්න ඒ කෞශල්‍ය, ඒ වටිනාකම් ටික අර කරුණු 38න් පැහැදිලි කරනවා. දැන් මම මතක් කරා පළවෙනිම මේ පෞද්ගලික ජීවිතේ, පුජ්‍යල ජීවිතේ දියුණු කරන කාරණා. ඔබ මංගල සූත්‍රය හොඳින් අධ්‍යයනය කරාම 1 2 සහ 6 කියන ගාථා වලින් කරුණු 3 බැගින්. එතකොට ගාථා 3ක කරුණු 3 බැගින් 9ක් තියෙනවා. ඊළාට 3 4 5 8 9 10 කියන ගාථා වලින් කරුණු 4 බැගින් තියෙනවා. 24. ඊළාට 7 වෙනි ගාථාවේ කරුණු 5ක් තියෙනවා. ඒ විදිහට තමයි මංගල කාරණා 38 සමන්විත වෙන්නේ. ඒ කියන්නේ එක ගාථාවකින් මංගල කරුණු කීපයක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. දැන් පෞද්ගලික ජීවිතේ දියුණු කරන්න ඕන කාරණා ටික තමයි පළවෙනි ගාථාව සහ දෙවෙනි ගාථාවෙන් ඉදිරිපත්. බලමු අපි පෞද්ගලික ජීවිතේ කොයිතරම් ඒක ප්‍රයෝජනවත් වෙනවද කියලා. අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තම. ඔන්න පළවෙනි ගාථාව. ඔබ හොඳට මේකේ තේරුම දන්නවා. මොකද්ද? එකක් අසේවනාච බාලාන. බාලයන් නැසුරු කරන්න එපා. අසත්පුරුෂයන් නැසුරු කරන්න එපා. ඒතර බුදුරජාණන් වහන්සේ දන්නවා මුළුම සමාජයක සත්පුරුෂ අසත්පුරුෂ කියලා දෙකොල්ලක් ඉන්න පුළුවන්. නේද? හොඳයි නරකයි කියලා දෙකොල්ලක් ඉන්න පුළුවන්. දැන් හොඳයි නරකයි වෙන් කරන්න පුළුවන්. ඉතින් ඒකටත් වෙනම කාරණා තියෙනවා. දැන් හොඳයිගේ ලක්ෂණ මෙන්න, නරකයි ලක්ෂණ මෙන්නම කියලා. යහපත් කෙනෙක් නම් හොඳ කෙනෙක් නම් එයා හොඳට හොඳ දේවල් හිතන කෙනෙක්, හොඳ දේවල් කරන කෙනෙක්, හොඳ දේවල් කියන කෙනෙක්. නරක කෙනෙක් කියන්නේ කීවොත් නරක දෙයක්, කරොත් නරක වැඩක්, හිතුවොත් නරක සිතුවිල්ල. ආන් ඒ වගේ තමයි බාලයා සහ පඬිතයා කියන දෙන්න අපි අඳුරගන්නේ. එතකොට අසේවනාච බාලනම් පඬිත. අපේ පෞද්ගලික ජීවිතේ චූටි කාලේ නම් අපි හොඳ අය ඇසුරු කරනවා. නරක අය ඇසුරු කරන්නේ නැතුව ඉන්නවා. ඒක ඊටාම වැදගත් වූ කාරණාවක්. පූජාච පූජනීයාන. එතකොට ඊටා වැදගත් කාරණාවක්. පූජාච පුදී උත්තන් පිළිම. දැන් මම මුලින් මතක් කළා මේක එක පෙළකට දේශනා කරපු කාරණා ටිකක් කියලා. එතකොට අපිට පේනවා පිදී උත්තන් පුදන්න බෑ සත්පුරුෂය ඇසුරු නොකරන්නෙකුට. බෑනේ. සත්පුරුෂය ඇසුරු කරාම තමයි පිදී උත්තන් පුදන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට සත්පුරුෂයන් ඇසුරු කරන පිදී උත්තන් පුදන පුජ්‍යලයන් ඉන්නේ අන්න අර ඊළඟ ගාථාවෙන් වත්. පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පණිදිච ඒතම් මංගල මුත්තම්. අන්න අරකේ සාධක ටික. සත්පුරුෂයෙකු සය සුදුසු ප්‍රදේශයක වාසය කරන බව පේනවා. පෙර පින් තියෙන බව පේනවා. තමන්ගේ ආධ්‍යාත්මික සූපත් කරගත්ත බව පේනවා. හිත හදාගත්ත කෙනෙක් බව පේනවා. දැන් එතකොට අපිට පේනවා අර කාරණා ටික ඊළඟ කාරණාවට වැදගත් කියලා. ඉතින් ওই විදිහට දිගින් දිගට මේ කාරණා පෙළගස්සලා ඔබට දැන හඳුනා ගන්න පුළුවන්. ඒතකොට පුජ්‍යලක ජීවිතේ. ඊළඟ සමාජ ජීවිතයට අදාළ කාරණා ටික තමයි ඊළඟ ගාථාවෙන් තියෙන්නේ. සමාජයක් හැටියට බලන්න. බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්කිතෝ සුභාසිතාච යාවාච ඒතම් මංගලමුත්තෝ. කොයිතරම් අපූර්වද බලන්න. ඔන්න ඔය ගාථාවෙන් පැහැදිලි කරනවා සමාජ ජීවිතයකට හැඩ ගැහෙන්න, සමාජ ජීවිතයකට ගොනු වෙන්න කොයිතරම් වැදගත් කාරණා ටිකක් දිනු කරගන්න. ඉතාම වටිනවා මේක. බලන්නකෝ. එතකොට ඒ කාරණා ටික වැදගත් වෙනවා. මොකද්ද? බාහු සච්ඡංච සිප්පංච. අපි හොඳට ශිල්ප සාත්‍ර ඉගෙන ගත්තොත් හොඳ ඉගෙන ගත්ත කෙනෙක් නම් ඉගෙන ගත්ත කෙනා සමාජයට වැදගත්. විනයෝච හොඳ හික්මීමක් තියෙන කෙනෙක් නම් එයත් සමාජයට ඉල්ලුමක් තියෙන කෙනෙක්. සුසික්කිත හොඳට හික්මුණු කෙනෙක් නම් ප්‍රියමනාප කෙනෙක් නම් සුභාසිතාච යාවාච හොඳ ප්‍රිය වචන කතා කරන්නේ නම් බලන්නකෝ. ඉතින් මේ ಗುಣ ටික තමයි සමාජයක් ඉල්ලන පුජ්‍යල. එහෙමනම් ඒ බුදුහාමුදුරු පැහැදිලි කරන ඕන් ওই ටික දිනු කරගත්තොත් සමාජයක් හැටියට දිනු වෙන්න පුළුවන්. ඊළඟ ජීවිතයේ දිනු කාරණා තමයි යුග දිවියට පාත ලැබුවාම ගෘහස්ස ජීවිතයට අදාළ කාරණා ටික. එතන පටන් ගන්නෙ මාතා පිතු උපට්ඨාන. හොඳට මතක. මව්පියන් උපස්ථාන කරන තැන ඉඳලා තමයි මේක පටන් ගන්න. බලන්න මාතා පිතු උපට්ඨානං පුත්තදාරස්ස සංඝහෝ අනාකුලාච කම්මන්තා ඊතම් මංගල මුත්ත. දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතම් මංගල මුත්ත. ඔන්න ඔය කාරණා ටිකේ ගෘහස්ත ජීවිතයක් ශක්තිමත් කරන්න ඇති පේනවා.
ඕනෑම යුග දිවියට පා තැබූ කෙනෙක් මව්පියන්ට සලකන එක ඉදා වැදගත්. අමුදරුවන්ට සලකන එක වැදගත්. ඔය ආදී වශයෙන් ඒ කාරණු ටික ඊටාම හොඳ ගෘහස්ත ජීවිතයකට එළඹෙන කාරණා ටික. නිසා මේක හැම කෙනෙක්ම ටිකක් හොඳින් අධ්‍යයනය කරලා තමන්ගේ ගෘහස්ත ජීවිතේ වඩා ශක්තිමත් අඩිතාලමකට ගේන්න පුළුවන් කාරණා ටික බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් දේශනා කළා තියෙනවා. ඉන්න අනතුරු අපිට පේන්නේ ආගමික ජීවිතයට. ආගමික ජීවිතය ගැන සඳහන් වෙන එක තමයි ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ. ආන්ගේ ගාථා දෙකේ. ආරති විරති පාපා කියන ගාථාවත් ගාරවෝච නිවාතෝච කියන ගාථා. ඔන්න ආගමික ජීවිතයේ තියෙන තැන. හොඳට බලන්න ඒක. එතකොට ආගමික ජීවිතයේ තියෙන තැන. ඒකේ තියෙනවා කාලේන ධම්ම ශ්‍රවණං කාලේන ධම්ම සාකච්ඡා. ඒ ගාථා දෙකේ තියෙනවා. අන්න ආගමික ජීවිතය. එතකොට අපිට ආගමික ජීවිතය අපි කොහොමද ගෙවන්න ඕනේ කියන කාරණාවත් ඒ ගාථා දෙකෙන් පැහැදිලි කරනවා. මම හිතන්නේ මේක ඊටාම හොඳයි. විවේකව ඉන්න අවස්ථාවකදී හැම කෙනෙක්ම කියවනවා පමණක් නොවේ මේක කොහොමද තමන්ගේ ජීවිතේ රැඳා ගන්නවා කියන කාරණා. ඊළඟට අන්තිම එක තමයි ආධ්‍යාත්මික ජීවිතයේ පෝෂණය කරගන්න හැටි. ආධ්‍යාත්මික ජීවිතයේ පෝෂණය කිරීම තමයි තපෝච බ්‍රහ්මචර්යංච අරිය සත්‍යාන දස්සනං නිබ්බාන සච්චි කිරියාච ඒතම් මංගල මුත්තම. පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යස්ස නකම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්. මේ කාථා දෙකේ තියෙන අදහස් ටික. තාම හොඳ ආධ්‍යාත්මිකට ජීවේ අදාළ වටිනා කරුණු ටිකක් මෙන් ලෞතර බුදුහාමුදුරු පැහැදිලි කරනවා. ඉතින් මේක වෙලාව නෙවෙයි, ඒක තවදුරටත් පැහැදිලි කිරීම සඳහා තාම ගැඹුරු අරිය සත්‍යාන දර්ශනං කියන්නේ ආර්ය සත්‍ය දකින්න. රහතන් වහන්සේ කෙනෙක් ගැන කියවෙන්නේ. ඊළඟට අන්තිම ගාථා මගේ මාතෘකාව තමයි ඒතාදිසානිකත්වාන සබ්බත්තම අපරාජිතා සබ්බත්ත සොත්ති. මේ කරුණු ටික දිනු කරගත්තොත් සබ්බත්තං අපරාජිත හැමතැනම අපරාජිත කෙනෙක් වෙන්න පුළුවන්. සබ්බත්ත සොත්තෙන් ගච්ඡanti හැමතැනදීම දියුණුව ඇති කරනවා. ඒ නිසා සදහැබර පින්නතුනේ ජීවිතේ හැමදාමත් අපරාජිත කෙනෙක් වෙන්නට නම් ජීවිතේ හැමදාමත් යහපත් කෙනෙක් විදිහට ගොඩනගෙන නම් මේ උදාාර කරුණු 38 තමන්ගේ ජීවිතේ රැඳගෙන කටයුතු කිරීම ගොඩාක් හොඳයි. ඒ නිසා සදහැබර පින්නතුනේ අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා ඔබ මේ ස්ථානයට පැමිණ බලාපොරොත්තු වුණේ කාරණාව අද දායකත්ව ධර්ම දේශනාවක් බැවින් මේ පින්වත් පිරිසගේ බලාපොරොත්තුම පරලෝසපත් වූ ආදරණීය මෑණියන්ට සහ පියාණන්ට පින් අනුමෝදන් කිරීම. අද දවසේ මේ දායකත්වයේ සඳහා චන්දන මනම්පේරි මහත්මයා සහ ජීව මනම්පේරි මහත්මිය ප්‍රධාන පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා. ඒ ඇත්තෝ අපි ගම් ප්‍රදේශයේම පින්වත් පිරිසක්. බලාපොරොත්තු තමයි පරලෝසපත් වූ ආදරණීය මෑණියන්ට සහ පියාණන්ට පින් අනුමෝදන් කිරීම. සාමිනිසුරු නොතාරිස් තැන්පත් විමලසිරි මනම්පේරි සෙනෙහබර පියාණන් වහන්සේටත් ඒ වගේම පාඨශාලාචාරණී මණිකේ මනම්පේරි සෙනෙහබර ගුරු මෑණියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කිරීම අරමුණු කරගෙන තමයි අද මේ දායකත්ව ධර්ම දේශනාව පවත්වන ලබන්නේ. ඒ මා ගොඩාක් සතුටුපත් වෙනවා. අද මගේද ගුරු මෑණියන් කෙනෙක් හැටියට අපි පුංචි කාලේ පාසල් යන සමයේදී සිප් 4 අපිට හදාර අපි පෝෂණය කළ පමණක් නොවේ බොහෝ අවස්ථාවලදී අපි මේ මහ ගෙදරට යනවා. ගියාම අපිට බතබුලුතින් සංග්‍රහ කරන ආදරණීය ගුරු මෑණි කෙනෙක්. ඒ නිසා මේ අවස්ථාවේදී ඊටාම කෘතවේදී වේවත් සිහිපත් කරමින් අද දවසේ උතුම් ධර්ම දේශනාවෙන් ලබාගත් කුසල් බලයේ ඒ පරලෝසපත් වූ ආදරණීය මෑණියන් පියාණන් ඇතුළු පවුලේ හැම දිනාටම මේ උදාාර කුසලානිසංස ධර්මයන් හේතු වේවා වාසනාව වේවා. ඒ ඇත්තන්ගේ පරලොව ජීවිතයේ වාසනාවන්ත වී උතුම් වූ නිවනින් සැනසීම අවබෝධ කෙරෙත්වා කියලා සාදු කියා ප්‍රාර්ථනා කරන්න. ආගමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් උතුම් නිවන් සුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුද්ධං සරණං ගච්ඡාමි. අද දවසේ ධර්ම දේශනාව සඳහා දේශකයාණෝ පූජ්‍ය මෙඩේරිගම
සංඝරත්න හිමිපාණන් වහන්සේ ඔබ වහන්සේට নমස්කාර පූර්වක ස්තුතිය පුද කරන අතරම අද දවසේ මෙම ධර්මදේශනා මාලාව සඳහා දායකත්වය ලබා දෙන ලෝකයටම අසන්නට සැලසූ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සැමටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරන අතරම අද දවසේ මෙම ධර්මදේශනා මාලාවෙන් සමුගෙන යන්නටයි සූදානම් වන්නේ. ධම්සිසිල දායකත්ව ධර්මදේශනා මාලාව තුළින් තවත් අධීරකින් ඔබ හමුවට පැමිණෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. ඔබට රටට ලෝකයට තෙරුවන් සරණයි. කලන මිතුරා ධම්සිසිල දායකත්ව ධර්මදේශනා සඳහා ඔබට දායක විය හැකියි. රටවාසී ලෝකවාසී සදැහැති ඔබයි ඔබේ දායකත්ව ධර්මදේශනාව වෙන් කරවා ගන්න. විමසීම් 0.7 28 60 351 0.76 72 0.7 573 0.35 31 28 අපගේ ධම්සිසිල YouTube නාලිකාව අදම subscribe කරන්න. පින්වත් ඔබට තෙරුවන් සරණයි.